පුදුම ගිරීස්මයක් නේ බඳු සේනයි. වැහියල්ලක් කඩාපාත් වෙලා ආයෙත් කුඹුරු ටික ඔක්කොම පාළු වෙලා යන්නද මන් දන්නේ. කොළඹටත් වහිනවද මල්ලි? මොන වැස්සක් දැක්කේ? ඉන්නේ කාස්ට් එකේ පුපුරු ගහන්න. අපිට ඉතින් දැන් ඒවා හුරුයිනේ. මේ ආතර් මල්ලිටත් එක්කලා ඒක හට ඩිංගිත්තක් හැදුවන. අනේ ඕන්නේ. දැන් අක්කට ඕව හදන්න මහන්සි වෙන්නත් බෑ. මට තේ බොන්නත් බෑ. එහෙමනම් ඉතින් දාගත් ඒවා තවම වැඩ කරනවා වෙන්න ඇති. ගේ පතේ අමාරුවට මේ බඳු දෙනයි. කොළඹ ඉඳන් බස් එකේ එනවා කියනවා නේද? මට නම් මරන්න වගේ. එහෙනම් ඉතින් විටක්වත් හපන්න. ආමලේ. අපේ සිරිපිනා මට කිව්වේ මණිකයක් කරතා මේ හැටි සනීපයක් නැහැ කියලා. ඒක නම් එහෙම තමා. මේ ලොකු පුතාගේ ප්‍රශ්න ටික ඉවරුනහම බෙහෙත් ටිකක් ගන්න යන්න හිතාගෙන ඉන්නේ. මම දතින් ලොකු එකා ගන්නම් මට හැරි පැහැදීමක් නෑ අයියේ. මම දවස් ගානක් දැක්කා සුද්ධියෙක් එක්ක එහෙම යනවා. සුද්ධියේ? ඒ ඔෆිස් එකේමයි වැඩ කරන්නේ. සුද්ධිය කිව්වට අපට වඩා හොඳට සිංහල පුළුවන්. ඒකා ඉන්න තැනට ටිකක් එහාන් ඉන්නවා කියලායි මට කිව්වේ. එහෙනම් දෙන්නත් එක්ක එතෙන්ට යනකම් කතා කර කර යනවා ඇති නේද? මම කියලා මොකට කියනව නෙවෙයි. සමහර ඉරිදා දවස් වලට මම දැකලා තියෙනවා. මං අහන්නේ ඉතින් මේකට බයිද ගෙදර ඩිංගක් ඇවිල්ලා යන්න. මං ඉතින් මේ දේවල් කිව්වේ ඒක අය කරන දේවල් බන්දුසෙන අයලා දැනගන්න ඕනේ හින්දා. ඒක මන්නේ කට ඉන්න තැනක් හොයලා දුන්නේ. ඒක නෙන්න. ඒක කියන හැටියට බන්දුසෙන අයියේ කුරුණෑගල මුදලාලිකාරයා කපටියා. ඒ එකේ මේ දාත බදලා ඒකට ගිහින් දෙන්න යන්න ඕනේ නැහැ ආයෙම. ඉන්නකෝ. මේවට මේ හරි මිලක් ගන්න පුළුවන් තැනක් බලාගෙන ඉන්නම්කෝ. එකේ නැත්තම් අපි යම් වෙලාවක ආපහු කොළඹ ගිහින් එන්න. පන්සලේ ලොකු හාමුදුරුවොත් මහත්තයන් කෙනෙකුට කියලා. ඒ මහත්තයාත් ඔය තැන් දෙක තුනක් බැලුවයි කියලා කිව්වා. කුරුණෑගල මහත්තයා මෙයාව රවට්ටනවා. ඒකනේ. එකේ ආයේ අයියා උගාවට යන්න ඕනේ නැහැ. ඒකනේ මං කියන්නේ ආයෙම තව කොළඹ ගිහින් බලලමු කියලා. ඒක නම් හොඳා තමා. එමනම් අපේ ගෑණි දැන් මං නිකන් ඇසුරුප්පු කරන් බලන් ඇති. මං ගියොත් හොඳා. අයි. හොඳා. ඔය කිව්වට ලොකු පුතාගේ ප්‍රශ්නේ විසඳ ගන්නකම් අපි කොහොමද කුරුණෑගල මුදලාලිට මේවා නොදී ඉන්නේ?
යකඩෝ මුන් ඇටෙන් පොත්තෙන් එළියට එන්න කලින් ගස්ගල් ගානේ රින්ගන්න ගත්තනේ. හෙට ඉඳන් උඹ යන පන්ති ආයෙත් යන්න ඕනේ නැහැ. මේ අම්මා කිලටත් ගෙව්වද? මං දැක්කේ නෑ. මං ගෙදරට දුවගෙන ආවලෝ. තමුසලත් අනේ මන්දහලෝ. කවුද හලෝ දන්නේ ওই වෙලාවේ අම්මා උතන්ට එයි කියලා? දැන් තමුසේ දන්නේ නෑ අම්මා මගුල් ගෙදර ගියා කියලා. ඔය වෙලාවෙම උතන්ට එයි කියලා කවුද දන්නේ? අම්මගෙන් අකිල ගුටි කෑව නොකෑවා මන්නම් හිතන්නේ ඌ තමුසේ ආයේ හම්බෙන්නේ කියලා. අන්න තමුසේගේ පන්ති ගමන නවත්තනවා කිව්වා. ඒව කොහෙද? මං මේ පන්ති අරගෙන නවත්තන්නේ. මොකද්ද කිව්වේ? ආයෙත් කියපන් බලන්න මට ඇහෙන්න. පාට්ට ගහනවා. දෙන්නගෙන් එක්කෙනෙක් හරි මේ ගෙයින් එළියට අඩියක් හරි තියලා තිබුණොත්. දන්නවනේ මේ අම්මගේ තරම. අනේ අම්මේ මම මොනා කරන්නද? ලොකේ මේ මට කියලා දත් ඇඳ ගලව ගන්න ලෑස්ති වෙන්න එපා. උඹලා මොනවා කළත් නොකළත් මට කමක් නැහැ. මං හරි වෙලාවට හරි මිනිහෙක් උඹලට තෝරලා දෙන්නම්. එතකන් හිටපල්ලා. කොයි අස්සේ මුල්ලේ läගලා එනවද කියලා කවුද බන් දන්නේ? කමිසෙන් අල්ලගත්තු ගමන් මල මුත්‍රා විතරයි උට පිට නොඋනේ. ගොඩට ඇදලා දාපු මාළියෙක් වගේ ගෙහෙන්න පටන් ගත්තේ. එහෙම මිනිහෙක්ට පුළුවන් ද බං ගෑණී බලා ගන්න? මට කංක ඉදිරි ගන්න නම් එන්න එපා. දන්නවනේ මේ අම්මගේ තරම. උඹගේ යකා උස ගන්න එපා. හරිද? දැන් ඔක්කොම හරිද? දැන් තමුසෙන්ද මටත් එළියට යන්න නැහැ. ෂික් විතරක්. ඕකනම් කොළඹ ගෙනිච්චොතින් හොඳ ගානකට විකුණ ගන්න පුළුවන් වෙයි. හැබැයි ඉතින් කුරුණෑගල මුදලාලි ගාවට අරන් ගියොත් නම් ඉතින් ඕකේ මහන්සිය ලැබෙන හේකුත් නැහැ. අයියට සල්ලි ටිකක් ඕනේ කියනවනේ. එයාට ඉතින් කොච්චර සල්ලි යවුවත් හිත පිරෙන එකක් ඈ. කරදර ඇති පොඩි පුතේ. කාටද එයාටද? නැත්තම් එයාගෙන් අපිටද? එයා හැමදාමත් හිතුවේ එයා ගැන විතරයිනි තාත්තේ. මේ ආතර මාමා කිව්වා අයියා සුද්ධියක් එක්ක එහෙම යනවයි දැක්කයි කියලා. අපටත් කිව්වා නම් තමා. ඒ දැරිවි ඒ ඔෆිස් එකේම වැඩ කරන කෙනෙක්ලු. ඔෆිස් එකේ වැඩ කරන එක හරි තාත්තේ. ඒ වුණාට මේ අත්වැල් අල්ලගෙන කොහෙද මෙහෙ විදින්නේ? එක්කෝ ඉතින් අපේ අයියා අන්ධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ සුද්ධිය අන්ධ වෙන්න ඕනේ. තෝ නාලනී ඉන්න තැනුත් දන්නවා. යන්නේන තැනුත් දන්නවා. උඹ මේ පැත්ත පලාතක ගිහින් තිබුණොත්
දෙපාරක් තුන් පාරක් අතපත ගන්නකොට පොඩි පුතාට ඕකේ හරි හැඩේ මතු කරගන්න පුළුවන්. පැත්තකට දාලා තිබ්බ හින්දා පොඩ්ඩක් හදන්න පුළුවන්ද කියලා බලන්න ගත්තේ තාත්තේ. හොඳයිද? හොඳයි නේන්නම්. ඔය ඇවිල්ලා තියෙන්නේ අසපූර්වට. මේ මිශ්‍රණයේ වරදක් නෑ නේ තාත්තේ. නෑ. ඔය තියෙන්නේ හොඳට. පොඩි පුතේ. ඔය වගේ තැන් කරනකොට හැන්ද පාවිච්චි කරනවා නම් තමයි හොඳ. මම මේ වගේ පිළිම වලට හරි ආසයි තාත්තේ. මට මේ රජවරුන්ගේ පිළිම දකිනකොට ඒ අය කරපු මහා විස්කම් වැඩ මතක් වෙනවා. පොඩි පුතේ. දැන් ඕක නැවැත්තුවොත් හොඳයි නේද? දවස් 30ෙම මහන්සි වෙලානේ ඉන්නේ. ඒ හැටි මහන්සියක් නෑ තාත්තේ. තව ටිකක් මේක ඉවර කරන්න පුළුවන්ද කියලා බලලම එන්නම්කෝ. අර ආතර මාමා කියනවා වගේ අපි ආපහු පාරක් කොළඹ ගිහිල්ලමුකෝ තාත්තේ. අපි මොකටද මේ නිකම් බොරුවට එක එක අවපෝසත් කරන්නේ? අපි එහෙම කරලා බලමු. ආතර මලයා කිව්වා තව දවස් දෙක තුනකින් කොළඹ පැත්තේ යන කතාවක්. බලමුකෝ. තාත්තා ඉන්නේ නැණි මං කතා කළාට. මං තාත්තට කියන්නම්කෝ මාමි. ඉතින් තාත්තට බෑ නම් උඹ වරෙන් කියන්න වෙලාවක මාත් එක්ක. උඹලගේ මහලුක අයියවත් දැක බලාගෙන එන්න බැරි එතකොට. බලමු. එයා අපි ගැන බැලුවේ නැතුණාට කමක් නැහැ. එයාගේ වැඩ ටික හරියට කරගන්න ඕන. මොන වැඩද බං? සුද්ධිය තුරු කර යනකොට. සුද්ධියෙක්? සුද්ධියෙක් කියලා කිව්වට මේ ඒකිට උඹලගේ අයියටත් වඩා හොඳට සිංහල කතා කරන්න පුළුවන්. දෙන්න අතරේ මොකද්ද පටලවිල්ලක් තියෙනවම අය හිතේ. හැබැයි ඉතින් උඹලගේ අයියට වඩා ටිකක් වයස පාටයි. ඒකත් එහෙමද? මෙහෙමයි. අපට ඔය ඉතින් වැඩක් නැහැ. ඌට හොඳ හින්දානේ ඌ ඕවා කරගන්නේ. හැබැයි ඉතින් ඔකට වටින්නේ නැහැ අම්මා තාත්තා මතක කරන්නේ. මං දකින්නේ ඌව තනිකරම ගුණමකුවෙක් හැටියට. බන්දුසේන අයියා හින්දා ඌ ගැන බැලුවට මටත් ඌව දිරවන්නේ නැහැ බං. ඒ කියන්නේ අයියත් සුද්ධියක් එක්ක සම්බන්ධකමක් ඇති කරගෙනද? අයියා එහෙම දේවල් කරන ගමන් තාත්තලාට තවත් කරදර කරන්නේ. එයින් අක්කා නොගැලපෙන සම්බන්ධයක් පටන් අරන්. අම්මා අසනීපයකට බෙහෙතක් ගන්න යන්නේ. අනේ මන්දා.
අම්මේ අම්මේ මොකද? මම පපුව ටික රිදෙනවා පුතේ. මේ වාඩි වෙන්නකෝ මෙතනින්. වාඩි වෙන්න. තාත්තේ ඔමින තාත්තේ 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 අක්කේ 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 මේ අක්කේ නැගිටිනවකෝ මොකද ඔයි නැගිටිනවකෝ අම්මට පොඩ්ඩක් අසනීපයි මම ප්‍රැන්සිස් මාමගේ වාහනේ අරගෙන එන්නම් තමුසේ අම්මා පොඩ්ඩක් ලෑස්ති කරලා ගන්නෝ නැගිටිනව ඇයි පොඩි පුතේ මේ අම්මට පොඩ්ඩක් අමාරුයි වගේ තාත්තේ මම ප්‍රැන්සිස් මාමගේ වාහනේ අරගෙන එන්නම් මාත් එන්නද මිත්‍රපාලයිලා ගෙවල් පැත්තේ යන්න? උඹ කොහේ යන්නද? මොකද උඹ ගියා කියලා බිසෝ මැනිකක් අගේ ලෙඩ හොඳ වෙන එකක් ඈ. මං මේ ගුරුනෑගල මුදලාලියෝ ටිකක් හම්බ වෙලා එන්නම්. මං ඒ ගැන බලා ගන්නම්කෝ. තාත්තා දැන් කොහෙවත් යන්න ඕනේ මං ඒ බැලුවා කවුද මේ යස ඉලන්දාරියා කියලා. කොළඹ ගියාට පස්සේ තරුණ වෙලා